අයිබෝන් ළමයි. හරි. අපි අද ඉඳන් පටන් ගන්නවා ළමයි ඔයාලගේ පේපර් සාකච්ඡාවක් පටන් ගන්නවා. ඒ කියන්නේ ප්‍රශ්න සාකච්ඡාවක්. අද ගණිතයේ ප්‍රශ්න සාකච්ඡා කරන්න හදන්නේ. එතෙන්ද ළමයි ඔයාලට ගැටලුවක් නැහැ. මම දවසකට ප්‍රශ්න සාමාන්‍යයෙන් 10-15ක් අතර වගේ ප්‍රශ්න සාකච්ඡා කරනවා. එහෙනම් හැමදාම අපේ ගෲප් එකේ ළමයි ටිකට නම් ප්‍රශ්නයක් නැහැ. හැමදාම මේ ළමයි ටිකට අපි ප්‍රශ්න ටික දානවා කලින්. එතකොට ඒ කට්ටිය කරලා ඉවරලා මට WhatsApp කරාට පස්සේ වීඩියෝ එක එනවා. එතකොට මේ වීඩියෝ බලලා ඉල්ලවන්න පුළුවන්. අනිත් ළමයි ටිකට ගැටලුවක් නැහැ. මම ස්ක්‍රීන් එකේ පල්ලෙහෙන් ප්‍රශ්නේ දානවා. එතකොට කැමති ළමයි පුළුවන් ප්‍රශ්නේ දැම්මට පස්සේ ස්ක්‍රීන් එක නවත්තලා ඉවරලා ප්‍රශ්නේ කරන්න පුළුවන්. කරලා ඉවරලා වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ විදිහට අද ඉඳන් පටන් ගන්න. හරි ළමයි අපිට අග්ගාලා ප්‍රශ්න සාකච්ඡා කරන්න පටන් ගමු. පළවෙනි ප්‍රශ්නය ඔයාලට ප්‍රශ්න ටික ඔක්කොම මම ස්ක්‍රීන් එකේ යටින් දානවා. පළවෙනි ප්‍රශ්නය මෙන්න මෙහෙම තියෙන්නේ. රුපියල් 2500ක් රුපියල් 2500න් පහෙන් දෙකක් වියදම් කළ විට ඉතිරි වන මුදල කොපමණද? ඔව්. රුපියල් 2500න් පහෙන් දෙකක් වියදම් කළ විට ඉතිරි වන මුදල. හරි. ළමයි හොඳට මතක තියාගන්න යම් කිසි තැනක අල් ණයන්නක් තියෙනවා නම් රුපියල් 2500න් පහෙන් දෙකක්. මෙන්න මෙහෙම යම් කිසි තැනක අල් ණයන්නක් තියෙනවා නම් ළමයි අල් ණයන්නක් කියවෙනවා නම් හොඳට මතක තියාගන්න ඒ කියන්නේ වැඩි කිරීමක් තියෙන්නේ. හරි. එහෙනම් අල් ණයන්න වෙනුවට ඊළඟ පියවර අපි වැඩි කිරීම ලියාගන්න. වැඩි කිරීම ලියාගෙන 5න් 2යි. එතකොට මේක සුළු කරන්න 5 වරක් 25ට 5යි 500යි 502කින් බෙදුවම 1000යි. මේ කියන්නේ ළමයි 5න් දෙකක් වියදම් කරනවලු. 5න් දෙකක් වියදම් කරනවා නම් රුපියල් 2500න් 5න් දෙකක් වියදම් කරනවලු. ඒකට වියදම් කරපු මුදල කීයද? රුපියල් 1000යි. එහෙනම් අහන්නේ ඉතිරි මුදල. ඒකට රුපියල් 2500න් 1000ක් අඩු කරපුම ඉතිරි මුදල එනවා රුපියල් 1500යි. පළවෙනි ප්‍රශ්නය. හරි ඊළඟ ප්‍රශ්නේ ළමයි. ප්‍රශ්න අංක 2. කියනවා ළමයි එක්තරා ගොඩනැගිල්ලක තීර්ථ ආලේප කිරීම සඳහා මිනිසුන් 6 දිනකට දින 14ක් ගත වේ. මිනිසුන් 6 දිනකට දින 14ක් ගත වේ. මෙම කාර්ය දින 6කින් නිම කිරීම සඳහා යෙදවිය යුතු මිනිසුන් සංඛ්‍යාව කොපමණද? හරි. ප්‍රශ්නේ කොහොමද කියලා ළමයි එක්තරා ගොඩනැගිල්ලක් තීර්ථ ආලේප කිරීම සඳහා මිනිසුන් 6 දිනකට දින 4ක් ගත වෙනවලු. ඒ කියන්නේ ළමයි මෙන්න මේකේ තීර්ථ ආලේප කරන්න මෙන්න මේකේ තීර්ථ ආලේප කරන්න මිනිසුන් 6 දිනකට දින 4ක් ගත වෙනවලු. ඒ කියන්නේ ළමයි මේ වැඩේ කොච්චර වැඩක්ද? මිනිස් දින කීයක වැඩක්ද මේක? මිනිස් දින කීයක වැඩක්ද? 6 වරක් 4 6 12 24යි. මිනිස් දින 24ක වැඩක් තමයි මෙන්න මේ වැඩේ. හරි. එහෙනම් හොඳට මතක තියාගන්න ඉස්සල්ලාම මොකක් හරි වැඩක් දීලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒක මිනිස් දින කීයක වැඩක්ද කියලා අපි හොයාගන්න ඕන. මිනිස් දින කීයක වැඩක්ද මේක? ඔව් මිනිස් දින 24ක වැඩක් මේක. එහෙනම් කියනවා ළමයි මෙම කාර්ය දින 6කින් නිම කිරීමට. ඔව් අපිට මිනිස් දින හොයාගත්තා නම් ඊට පස්සේ අහන්නේ මිනිස්සු ගාන දින ගානද අපිට වැඩක් නැහැ. මිනිස් දින ගාන හොයාගත්තා නම් දීලා තියෙන මොකක් වුණත් දින ගානද මිනිස්සු ගානද අපිට ප්‍රශ්න නැහැ. දීලා තියෙන මොකක් වුණත් දීලා තියෙන සංඛ්‍යාවෙන් ඒක බෙදන්න. බෙදුවම දින 6කින් නිම කිරීමට ඔව් ඒක 6 බෙදන්න. එතකොට 6 6 12යි 6 වරක් 4යි එන්නේ. දීලා තියෙන මොකක් වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. මිනිස් දින හොයාගත්තා. මිනිස් දින ගාන හොයාගෙන අහන්නේ මිනිස්සු ගානද දින ගානද අපිට ගැටලුවක් නැහැ. දින 6ක් කියලා දෙන්නේ. එහෙනම් 6න් බෙදන්න මිනිස්සු ගාන දුන්නා නම් ඒත් කරන්නේ අපි මේක ඒ ගානෙන් බෙදන එක. ඒතකොට ඒ ගානෙන් බෙදුනට අපිට 4ක් කියලා එනවා. අහන්නේ මොනවාද? යෙදිය යුතු මිනිසුන් සංඛ්‍යාව. එහෙනම් මිනිසුන් කීයක්ද? 4ක් අවශ්‍යයි. දෙවෙනි ගාන. ඊට පස්සේ තුන්වෙනි ගාන. සුළු කරන්න තියෙන්නේ ළමයි මෙන්න මෙහෙම සුළු කිරීමක් තියෙනවා. 15 බෙදීම 4යි xy බෙදන්න තියෙනවා
10 බෙදීම 3y. ළමයි ඕනම සංඛ්‍යාවක් බෙදෙන භාග සංඛ්‍යාවක් බෙදීමේදී අපි මොකද කරන්නේ? ඔව් බෙදීමේදී ඉස්සල්ලාම මේ බෙදීම වැඩි කිරීම බවට පත් කරගන්න ඕන. භාග සංඛ්‍යාව බෙදන්නකොට අපිට කරන්න පළවෙනි පියවර තමයි බෙදීම වැඩි කිරීමක් බවට පත් කරගන්න ඕන. ඔව් ඒ බෙදීම වැඩි කිරීමක් බවට පත් කරගන්නකොට හොඳට මතක තියාගන්න මේකේ ඉර උඩ යට මාරු වෙනවා. ඊට පස්සේ ළමයි මේක මේකෙන් වැඩි කරන්න මේක මේකෙන් වැඩි කරන්න. ඉර උඩ තියෙන දෙක වෙනම වැඩි කරන්න ඉර යට තියෙන දෙක වෙනම වැඩි කරන්න. 15 වරක් 3 අර 5 15න් 5 එකක් ඉතුරුයි 3 අරක් 1 3යි 1යි 4යි 45යි y ඉර උඩ තියෙනවා යට තියෙනවා 4 වරක් 10 40යි xy. ඊට පස්සේ ළමයි ඉර උඩ තියෙන ඒවායි ඉර යට තියෙනවායි කපන්න මොනවා හරි තියෙනවා නම් කැපෙනවා තියෙනවා නම් කපන්න. එතකොට මේ 4 x y කැපෙනවා. ඊට පස්සේ මේ දෙකම බෙදෙනවා 5න් 5 වරක් 8 40යි 5 වරක් 9 45යි. ඔව් එතනින් එහා බෙදෙන්නේ නැහැ. එහෙනම් අවසාන උත්තරය 9 බෙදීම 8යි x කියලා අපිට එනවා. හරි. ඊළඟ එක. රූපයේ දී ඇති තොරතුරු අනුව xc අගය සොයන්න. හරි. xc අගය හොයන්න තියෙන්නේ මෙන්න මේ රූපයක් දීලා තියෙනවා ළමයි. ඔන්න රූපයක් දීලා තියෙනවා. මෙතන දීලා තියෙනවා මෙන්න මේ කෝණය දීලා තියෙනවා අංශක 20යි කියලා. ඊට පස්සේ මෙන්න මෙතන තමයි x කියන කෝණය තියෙන්නේ. මේක තමයි අපෙන් අහන්නේ. මෙතන තියෙනවා 70යි කියලා. හරි. මේකේ අහනවා ළමයි x කෝණය කීයද? ඔව්. මෙතන 70යි නේ මෙතන කීයද? 180න් 70ක් අඩු කරනවා. මොකද සරල රේඛාවක සම්පූර්ණ කෝණවල i 180යි. එහෙනම් 180න් 70 ගියාම 110යි මේ කෝණය. ඒ කෝණය 110යි නෑ මේ කෝණය 20යි නම් මේ කෝණය කීයද ළමයි? ඔව්. 110යි 20යි මෙතන කෝණයයි සම්පූර්ණ කෝණවල ඓක්‍ය ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය 180ට සමාන වෙනවා. එහෙනම් ඒ දෙකේ එකතුව 130යි. එහෙනම් මෙතන කෝණය 180න් 130ක් අඩු කරොත්ම 50යි. ඒක 50යි නම් මේ කෝණය 130යි. x කෝණය අංශක 130යි. හරි ළමයි ඊළඟ ප්‍රශ්නය. ගලමු. සිලින්ඩරාකාර තීන්ත භාජනයක විස්කම්භය සෙන්ටිමීටර් 28ක් හා උස සෙන්ටිමීටර් 40ක් වේ. එහි වක්‍ර පෘෂ්ඨය සම්පූර්ණයෙන්ම ආවරණය වන ලෙස ඇලවිය හැකි ලේබලයක අවම වර්ගඵලය. ඔව් දීලා තියෙනවා නමයි සිලින්ඩරයක්. මෙන්න මේ සිලින්ඩරයක් දීලා තියෙනවා. ඒ සිලින්ඩරේ කියනවා විස්කම්භය සෙන්ටිමීටර් 24යි. විස්කම්භය සෙන්ටිමීටර් 28යි. විස්කම්භය දීලා තියෙන්නේ අර නෙමෙයි. විස්කම්භය සෙන්ටිමීටර් 28යි. උස සෙන්ටිමීටර් 40යි. උස සෙන්ටිමීටර් 40යි. හරි. ඊට පස්සේ කියනවා එහි වක්‍ර පෘෂ්ඨ ළමයි හොඳට මතක තියාගන්න වක්‍ර පෘෂ්ඨය කියලා කියන්නේ මොකද්ද? වක්‍ර පෘෂ්ඨය කියලා කියන්නේ හැම වෙලාවම වක්‍ර පෘෂ්ඨය කියලා කියන්නේ මෙන්න මේ වටේට තියෙන එක. මෙන්න මෙහෙම තියෙන එකෙන් තමයි ඒක තමයි වක්‍ර පෘෂ්ඨය. මෙන්න මේක තමයි වක්‍ර පෘෂ්ඨය කියලා කියන්නේ. එතකොට මේ වක්‍ර පෘෂ්ඨය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි ඇලවිය හැකි ලේබලයේ අවම වර්ගඵලය. ඒ කියන්නේ මොකද්ද මේ? මේකේ වර්ගඵලය හොයන්න කියලා කියන්නේ. ඔව් මේකේ වර්ගඵලය හොයන්න කියලා කිව්වම අපි දන්නවා මෙහෙම එකක මේම වට වෙලා තියෙන එක වර්ගඵලය හොයන්න අපි කිසිම සූත්‍රයක් දන්නේ නැහැ. කරන්නේ මොකද්ද? මෙන්න මේ ඉස්සරහින් කපන්න කපලි වෙලා මෙන්න මෙහෙම දිගාරින්න. දිගෑරියම අපිට හම්බෙන්නේ මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍රයක්. මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍රයක් හම්බෙන්නේ. එතකොට ඒ ඍජු කෝණාශ්‍රයේ උස නම් කිසි ප්‍රශ්නයක් නැහැ. 48යි 40යි කියලා අපිට දීලා තියෙනවා. ඒ උසම තමයි මෙතනටත් එන්නේ. ඒ උසම තමයි මෙතනටත් එන්නේ 40 සෙන්ටිමීටර්. ඒක කොහොමද එනවා? ඊට පස්සේ මෙන්න මේකේ අරය තියෙනවා විස්කම්භය සෙන්ටිමීටර් 28යි නම් අරය සෙන්ටිමීටර 14යි අරය. එතකොට අරය සෙන්ටිමීටර් 14යි කියලා දීලා තියෙනවා. ඇත්තටම මෙන්න මේ කෑල්ල කියලා කියන්නේ. මෙන්න මේ කෑල්ල කියලා කියන්නේ මොකද්ද? මෙතනින් කැපුවම මෙන්න මේ වෘත්තය නේද මෙහෙම වෙලා දික් වෙන්නේ. ඒතර මේ වෘත්තය තමයි මෙතනින් කපලේ දිගහැරය කියලා කියන්නේ. මේ වෘත්තය තමයි මෙහෙම සම්පූර්ණයෙන් දික් වෙන්නේ. දිගහැරෙන්නේ. ඒතර වෘත්තයක වටේ එකතුව මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතනටම වටේම දිග හොයන්න පුළුවන් අපිට 2πr වලින්. වෘත්තයක පරිමිතිය සමානයි
2πr වලින් හොයන්න පුළුවන්. එතකොට මෙන්න මෙහෙම වටේම එකතුව 2πr වලින් හොයන්න පුළුවන්. එතකොට මේක දාන්න පුළුවන් අපිට 2πr කියලා. හරි. එහෙමනම් මෙන්න මේකේ වර්ගඵලය කියන්නේ මොකක්ද? එතකොට මේ රූපය මගින් ආවරණය වෙලා තියෙන සම්පූර්ණ ප්‍රමාණය හොයන්න කියලා කියන්නේ. මේකෙන් ආවරණය කරන සම්පූර්ණ ප්‍රමාණය හොයන්න. කොහොමද තියෙන්නේ ඍජු කෝණාශ්‍රය කියන්නේ දිග වැඩි කිරීම පල්ල. එහෙනම් 40 වැඩි කිරීම 2πr. එතකොට 2π කියන්නේ 7/22යි. r දීලා තියෙනවා 14යි. එතකොට මේකට මේක කැපෙනවා 2යි. ඔව් එච්චර කැපෙන්නේ. එතකොට මේ ටික ඔක්කොම දෙවරක් 2 4යි. 4 වරක් 4 16යි. එතන 160ක් එනවා. 160 වැඩි කිරීම 22. එතකොට 14යි. ඔව් ඒ දෙන ළමයි. ඔව් හරි. ඊට පස්සේ 160 22කින් වැඩි කරන්න තියෙනවා. 22කින් වැඩි කරනවා කියන්නේ දෙවරක් බිඳුව බිඳුවයි දෙවරක් 6 12න් 2 එකක් ඉතුරුයි. දෙවරක් 1 2යි 1යි 3යි දෙවරක් බිඳුව බිඳුවයි දෙවරක් 2 6යි. sorry දෙවරක් 6 12න් 2 එකක් ඉතුරුයි. දෙවරක් 1 2යි 2යි 1යි 3යි. ඒ කියන්නේ කීයද? 3520යි. 3520යි සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර. මේක වර්ගඵලයක් නිසා වර්ග සෙන්ටිමීටර මෙන්න මෙච්චරයි. හරි. ඊළඟ ප්‍රශ්නේ ළමයි බලන්න දාලා දී. විසඳන්න ප්‍රශ්නයක් තියෙන්නේ. විසඳන්න එක. මෙන්න මෙහෙම. විසඳන්න තියෙන ළමයි x ඝනය ළමයි උතන තියෙන්නේ. x ඝනය ඍණ 4යි x සමානයි 0යි. ඔව් විසඳන්න කියලා කියන්නේ මොකද්ද ළමයි? ඕනම ගානක විසඳන්න කියලා කියන්නේ ඕනම ගානයක x වල අගය හොයන්න. අපිට මෙතන x දීලා දෙනවා x වල අගය හොයන්න, y දීලා දෙනවා y වල අගය හොයන්න. ඒක තමයි විසඳන්න කියලා කියන්නේ. එතකොට මේකේ x වල අගය හොයන්න තියෙන්නේ. ඔව්. අපිට පළවෙනියටම කරන්න තියෙන්නේ මේක මේ පැත්තට යවා ගන්න. එතකොට x ඝනය සමාන මේක මෙහෙට ගියාම ධන 4x වෙනවා. ඊට පස්සේ දෙපැත්තම මේ x වලින් බෙදා ගන්න මේ x වලට මේ x කැප යනවා. මේකෙත් එක x එකක් කැපෙනවා. මේ පැත්තේ x වර්ගය ඉතුරු වෙනවා. මේ පැත්තේ 4 තියෙනවා. මේ වර්ගය අයින් කරන්න මොකද කරන්නේ? භාගින බලයෙන් වැඩි කරනවා. භාගින බලයෙන් මෙයා වැඩි කරනවා කියලා කියන්නේ මේකත් මේ පැත්තට භාගින බලයක් එනවා. එතකොට මේකට මේක කැපෙනවා. x සමානයි ඕනම ඉලක්කමක භාගින බලය කියලා කියන්නේ වර්ගමූලය. එහෙනම් x සමානයි උත්තරය 2යි. ඊළඟ එක පාට කරන්න තියෙන ළමයි මෙන්න මෙහෙම. පාට කරන්න තියෙනවා. මෙන්න මේ ඇතුලේ තියෙන රවුමක්, එළියෙනුත් තියෙන රවුමක්. ඊට පස්සේ මේ ඇතුලෙන් එළියෙන් තියෙන රවුම A කියලා හඳුන්වනවා. පිටෙන් තියෙන රවුම B කියලා හඳුන්වනවා. අහන ළමයි පාට කරන්න තියෙන්නේ මෙන්න මේක. රූපය අනුව මෙන්න මෙහෙම පාට කරන්න තියෙන්නේ. හරි. මේ කියන්නේ මොකද්ද ළමයි? මෙන්න මේක අඳුර කරලා පෙන්නන්න කියලා කියනවා. මෙහෙම තිබුණම මොකද්ද ළමයි අපි කියන්නේ? මෙහෙම මේ විදිහට තියනවා කියලා කියන්නේ A වලටයි B වලටයි පොදු දේ පාට කරන්න. මෙහෙම තිබ්බානම් ඒ කියන්නේ සියල්ලම පාට කරන්න. ඔව් මේ කියන්නේ A වලටයි B වලටයි පොදු දේ පාට කරන්න. A වලටයි B වලටයි දෙකටම පොදුයි කියලා කියන්නේ මෙන්න මේ මැද ටික. ඒ ටික A වලටත් අයිති B වලටත් අයිති. හරි ඊළඟ ප්‍රශ්නය. දීලා තියෙන ඍජු කෝණාශ්‍රයක්. ඒ ඍජු කෝණාශ්‍රය ළමයි මෙව ඍජු කෝණාශ්‍රයක් දීලා තියෙනවා. මේකේ තියෙනවා 3x ධන 2y කියලා දිග දීලා තියෙනවා. පල්ල දීලා තියෙනවා x ඍණ y කියලා. හරි. මේක ළමයි කියනවා ඍජු කෝණාශ්‍රයේ දිග ඒකක 2x ධන yද
පළල x ඍණ y ද වේ ඍජුකෝණාශ්‍රයේ පරිමිතිය බීජීය ප්‍රකාශනයකින් සුළු කරන පරිමිතිය මොකද ළමයි පරිමිතිය කියලා කියන්නේ පරිමිතිය කියලා කියන්නේ ඕනම රූපයක වටේම එකතුව හරි වටේම එකතුව කියලා කියන්නේ එහෙනම් 2x ධන 3y ට එකතු කරනවා 2 ඍණ y කියන එක එකතු කරනවා ඊට පස්සේ මේ වගේ දෙකක් තියෙන නිසා මේකත් අපි දෙකෙන් වැඩි කරනවා මේ වගේ දෙකක් තියෙන නිසා දෙකෙන් වැඩි කරනවා ගැටලුවක් නෑ නමයි හරි ඕනනම් එහෙම දෙකෙන් වැඩි කරලත් ගන්න පුළුවන් නැත්නම් මේ වගේ ඒවා දෙකක් ලියන්න මේ වගේ ඒවා දෙකක් ලියන්න ඔක්කොම එකතු කරන්න තමයි තියෙන්නේ හරි මේක දෙකෙන් වැඩි කරොත් 6x ධන 2y ධන මේක දෙකෙන් වැඩි කරොත් 2x මෙතන 2y ධනයි ඍණයි ඍණ එතන ඍණ වෙනවා හරි එතකොට මේක 6x ඔයි 2x ඔයි 8x 2y 2y ධන 2y එක්කුයි ඍණ 2y එක්කුයි තියෙන්නේ මෙතන ධන 6x ධන 6x 8x ධන 2y ඍණ 2y කියන්නේ දෙකම කැපිලා යනවා බිඳුවයි ඒ කියන්නේ උත්තරය 8x හරි ඊළඟ එක කාසි දෙකක් උඩ දැමූ විට ලැබෙන නියදි අවකාශය කාසි දෙකක් උඩ දැමූ විට ලක්ෂ ප්‍රස්ථාරය දක්වන්න ඔව් මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් ඔයාලට දීලා තියෙනවා ප්‍රස්ථාරයක් දීලා තියෙනවා මේ පළමු කාසිය මේක දෙවන කාසිය හරි ඊට පස්සේ දීලා තියෙනවා මෙන්න මෙහෙම වලට ලකුණු කරලා තියෙනවා හරි ළමයි මේකේ මොකද්ද කියන්නේ එක ලක්ෂ ප්‍රස්ථාරය දක්වන්න ලක්ෂ ප්‍රස්ථාරය දක්වන්න ඕන කාසි දෙකක් උඩ දැමූ විට ලැබෙන නියමති අවකාශය හරි දැන් මේ දෙකක් තියෙන මොනවාද සිරසයි අගයයි මේ පළමු කාසියේ එක්ක සිරස වෙන්න පුළුවන් නැත්නම් අගය වෙන්න පුළුවන් දෙවන කාසියෙත් එක්ක සිරස වෙන්න පුළුවන් නැත්නම් අගය වෙන්න පුළුවන් සිරස වෙන්න පුළුවන් නැත්නම් අගය වෙන්න පුළුවන් හරි පළමු කාසිය ඔව් පළමු කාසිය උඩ දානවා කාසි දෙකක් වෙන වෙනම උඩ දානවානේ පළමු කාසියේ සිරස වෙන්නත් පුළුවන් ඊට පස්සේ දෙවන කාසියේ පළවෙනිවත් ඒකෙදි සිරස වෙන්න පුළුවන් කාසි දෙකක් උඩ දැමූ විට කාසි දෙකම මෙහෙම උඩ දානවා ඒ කාසි දෙකම උඩ දානකොට වැටෙනකොට කාසි දෙකේම එක්කෝ සිරස වැටෙන්නත් පුළුවන් ඒ වගේම තමයි කාසි දෙකේම එක්කෝ අගය වැටෙන්නත් පුළුවන් ඒ වගේම තමයි පළවෙනි කාසි දෙකම උඩ දානවා එක කාසියක සිරස වැටෙන්නත් පුළුවන් අනිත් කාසියේ අගය වැටෙන්නත් පුළුවන් ඒ වගේම තමයි තවත් වෙන්න පුළුවන් එක කාසියක සිරස වැටෙන්නත් පුළුවන් එක කාසියක අගය වැටෙන්නත් පුළුවන් අනිත් කාසියේ සිරස වැටෙන්නත් පුළුවන් එක කාසියක අගය වැටෙන්නත් පුළුවන් අනිත් කාසියේ සිරස වැටෙන්නත් පුළුවන් හරි අහන්නේ මොකද්ද ඔව් ලක්ෂ්‍ය දැක්වා දෙවෙනි ප්‍රශ්නේ අහනවා කාසි දෙකෙහිම එකම පැත්ත ලැබීමේ සම්භාවිතාවය එහෙනම් මේකෙදි එකම පැත්ත ලැබිලා තියෙන්නේ පළවෙනි කාසියේ සිරස දෙවෙනි කාසියේ සිරස පළවෙනි කාසියේ අගය දෙවෙනි කාසියේ අගය ඔන්න කාසි දෙකේම එකම පැත්ත ලැබීමේ සම්භාවිතාව මේක තමයි එකම පැත්ත ලැබෙන එක මෙන්න මේ දෙක තමයි එහෙනම් සම්පූර්ණ කතිර තියෙනවා හතරෙන් එකම පැත්ත ලැබෙන්න පුළුවන් අවස්ථා දෙකයි එහෙනම් 4න් 2යි ඕනනම් සුළු කරලා ලියන්න පුළුවන් 2න් 1යි හරි ඊළඟ ප්‍රශ්නය දීලා තියෙනවා ළමයි O කේන්ද්‍රය වූ වෘත්තයේ AB ජායකි O කේන්ද්‍රය වූ වෘත්තයේ AB ජායක්ලු මෙන්න මෙහෙම දීලා තියෙනවා O කේන්ද්‍රය AB කියන්නේ යම්කිසි ජායක් AB කියන්නේ යම්කිසි ජායක් ඊට පස්සේ O වල ඉඳලා
ලම්බකයක් අඳිනවලු මෙන්න මෙහෙම D වලට එනකම්. ලම්බකයක් අඳිනවා O වල ඉඳලා. හරි. කියනවා AB සෙන්ටිමීටර් 16යි. මෙතනදී AB සෙන්ටිමීටර් 16යි. සම්පූර්ණ දිග සෙන්ටිමීටර් 16යි. කියනවා AO සෙන්ටිමීටර් 10යි. AO මෙන්න මේකත් දීලා තියෙනවා සෙන්ටිමීටර 10යි. තමයි මේ දීලා තියෙන්නේ මේ මොකද? සෙන්ටිමීටර 10 එක මේ දීලා තියෙන්නේ මොකද? අරය තමයි ඔය දීලා තියෙන්නේ. AO කියන්නේ මේ අරය. විශ්කම්බේ මේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා පරිධියට ඇඳලා තියෙනවා කියලා කියන්නේ මේ අරයක් මේ. එහෙනම් අරය තමයි සෙන්ටිමීටර 10 කියලා දීලා තියෙන්නේ. CD වල දිග cos CD C තියෙන්නේ මෙන්න මෙතන ලක්ෂය C කියලා දින්නේ CD දිග මෙන්න මේ දිග තමයි එයාලා අහන්නේ. ඔව්. එතකොට ළමයි මෙන්න මේ CD කියන්නේ මෙන්න මේ දිග තමයි එයාලා අහන්නේ. මේ සම්පූර්ණ දිග නම් ළමයි අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. සම්පූර්ණ දිග දැන්වත් අපි දන්නවා. මේකත් අරයක් මේකත් මේ අරයක්. එතකොට මෙතන කේන්ද්‍රයේ ඉඳන් පරිධියට ඇඳලා තියෙන්නේ මෙතනත් කේන්ද්‍රයේ ඉඳන් පරිධියට ඇඳලා තියෙන්නේ. සම්පූර්ණ දිග සෙන්ටිමීටර 10යි. ඔව්. ඒක අපිට කියන්න පුළුවන්. මේ සම්පූර්ණ දිග අනිවාර්යයෙන් සෙන්ටිමීටර 10යි. එතනත් අරයක් තියෙන්නේ. හැබැයි අහන්නේ මෙන්න මේ දිග. මේ දිග තමයි අහන්නේ. ඒතර ඒ දිග හොයන්න නම් අපි මේ දිග හොයාගත්තා නම් ඒ දිග හොයාගෙන 10න් අඩු කරා නම් මේ ටික හම්බ වෙනවා. මේ ටික කොහොමද හොයන්නේ? අපිට පේනව නේද නෝයි අංශක 90ක් තියෙනවා. ඔව් ඕනම ත්‍රිකෝණයක අංශක 90ක් තියෙනවා නම් ඕනම ත්‍රිකෝණයක අංශක 90ක් දීලා තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ටක් ගාලා මතක් වෙන්න ඕන පය දෙකර සම්බන්ධය. ඔව් පය දෙකර සම්බන්ධය මතක් වෙන්න ඕන. මෙන්න මෙහෙම තියෙන්නේ. මෙන්න මෙතන අංශක 90 කෝණයක් තියෙනවා. මේක සෙන්ටිමීටර 10යි කියලා දීලා තියෙනවා. මේ සම්පූර්ණ දිග සෙන්ටිමීටර 16යි නම් අපි දන්නවා මධ්‍ය ලක්ෂයේ ඉඳලා පරිධියට මෙන්න මෙහි මේ යම්කිසි ජායක් ලම්බකව කැපීගෙන යනවා නම් අනිවාර්යෙන් අපි දන්නවා ප්‍රමේයයක් තියෙනවා අනිවාර්යෙන් ෂුවර් එකට මෙන්න මෙහෙම ලම්බකයක් විදිහට මෙන්න මෙහෙම කැපීගෙන යනවා නම් ඒ ජාය ෂුවර් එකට මෙන්න මේ ජාය දෙකට මැදින් තමයි බෙදෙන්නේ. එහෙනම් මේක ලම්බකයක් විදිහට තමයි කැපීගෙන මේක යන්නේ. එහෙනම් මේක දෙකට බෙදෙනවා. එහෙනම් සම්පූර්ණ දිග 16යි නම් මේ දිග සෙන්ටිමීටර 8යි. මේ දිග සෙන්ටිමීටර 8යි. හරි. එහෙනම් ඒකත් හරි. මේ දිග සෙන්ටිමීටර 8යි. මෙන්න මේ දිග හොයන්න ඕන. හරි. පය දෙක රස. මොකද ළමයි පය දෙක රස කිව්වේ? පය දෙක රස කිව්වේ කර්ණය හැර අනිත් පාද දෙකේ. ඒ කියන්නේ x උයි y. x උයි 8යි. අනිත් පාද දෙකේ වර්ග දෙකේ එකතුවට සමානයි කිව්වා කර්ණයේ වර්ගය. කර්ණයේ වර්ගය සමානයි කියලා කිව්වා. හරි. එහෙනම් ඔන්න ඔකයි අපි ලියාගත්තා. ඊට පස්සේ x වර්ගය මෙහෙන් තියෙනවා 10 වර්ගය 100යි 8 වර්ගය මෙහෙට යවන්න 64යි. x වල වර්ගය සමානයි 36යි. මේ වර්ගය අයින් කරන්න භාගින බලයෙන් වැඩි කරනවා. මේකත් භාගින බලය දානවා. එතකොට මේ x ට මේ x සුළු වෙනවා. x සමානයි ඕනම එක භාගින බලය කියලා කියන්නේ වර්ගමූලයක්. එහෙනම් x සමානයි 6යි සෙන්ටිමීටර. x 6යි නම් ළමයි මේ දුර කීයද? සම්පූර්ණ 10යි නම් 10න් 6 කඩ කරන්න. එහෙනම් 4යි සෙන්ටිමීටර මෙන්න මේ CD කියන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නේ. රූපයේදී ඇති තොරතුරු අණුව XC අගය සොයන්න. එහෙනම් ළමයි මෙතන කිසි ගැටලුවක් නැහැ. XC අගය අපිට හොයන්න පුළුවන්. ත්‍රිකෝණයේ සම්පූර්ණ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල IK ඇතුලේ තියෙන කෝණවල I එකතුව කීයද? ඔව් 180යි. එහෙනම් මේක දීලා තියෙනවා 60 ධන 2යි x ධන x සමානයි ඔක්කොම කෝණ වර්ගය 180යි. එතකොට 60 ධන 3යි x සමානයි 180යි. 60 එහා පැත්තට යනවා. එතකොට 3යි x 180 ඍණ 60 3යි x සමානයි 180න් 60ක් ගියාම 120යි. 3ෙන් බෙදුවම x සමානයි 3 වරක් 4 12යි 40යි. අංශක 40යි. හරි. x වර්ගයෙන් හොයන්න තියෙන්නේ. ඔව් x වර්ගය හොයන්න තියෙන්නේ. හරි. ඊළඟ එක. හරස්කඩ ත්‍රිකෝණාකාර ප්‍රිශ්මයක හරස්කඩ වර්ගඵලය මෙන්න මේ 3a වර්ග සෙන්ටිමීටර්. ද ප්‍රිශ්මයේ උස 2s ද වේ.
ප්‍රිස්මේ පරිමාව සඳහා වීජීය ප්‍රකාශනයක්. ඔව් අපි දන්නවා ඕනම රූපයක පරිමාව සමානයි සමීකරණයක් දන්නවා. ඕනම රූපයකට පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. ඕනම රූපයක ඔන්න ඕක තමයි ඕනම රූපයකට ඔය සමීකරණය පොදුයි. හරි. එහෙනම් දැන් අපි බලමු මේකට. මෙන්න මේ රූපයේ පරිමාව. ප්‍රිස්මේ පරිමාව සමානයි හරස්කඩ. හරස්කඩ දීලා තියෙනවා හරස්කඩ වර්ගඵලය 3i7. හරස්කඩ වර්ගඵලය 3i7. උස දීලා තියෙනවා 2i h. එහෙනම් මොකද්ද උත්තරය? 2 + 3 6යි 6i ah ඝන සෙන්ටිමීටර. මේක සෙන්ටිමීටර මේක වර්ග සෙන්ටිමීටර මේක සෙන්ටිමීටර. එහෙනම් වර්ග සෙන්ටිමීටර වලින් වැඩි කරොත්ම ඝන සෙන්ටිමීටර. හරි. 6i ah. ඊළඟ එක. වීජීය පද දෙකක කුඩාම පොදු ගුණාකාරය 4i a වර්ගයේ b වේ. එක් වීජීය පදයක් එක් වීජීය පදයක් 12i ab වේ. අනෙක් වීජීය පදය සඳහා ගත හැකි පදේ තෝරන්න. ඔව්. අපිට බලන්න තියෙන්නේ මොකද්ද? එක වීජීය පදය නමනම කුඩා පොදු ගුණාකාරය මෙන්න මේක එනවාද කියලා බලමු. හරි. එකක් කියනවා යාලා 12i ab ලු. හරි. එහෙනම් අපි අනිත් එක පළවෙනියටම 6i a කියලා ගමු. කොහොමද කුඩා පොදු ගුණාකාරය හොයන්නේ? පළවෙනියටම මේකේ තියෙන දෙකටම පොදු එක ඉවතට ගන්නවා. a දෙකටම පොදුයි. ඊට අමතර 6ක් දෙකටම පොදුයි. එහෙනම් 6i a ඉවතට ගන්න පුළුවන්. එහෙනම් මෙතන 2i b ඉතුරු වෙනවා. මෙතන 1 ඉතුරු වෙනවා. හරි. එතනින් එහාට මේ මොකොත් ආයි නැහැ. එහෙනම් ඊට පස්සේ මොකද කරන්නේ? මේ ඔක්කොම ටික වැඩි කරනවා. 6i a 2i a වැඩි කරොම 12i ab 12i ab කියලා තමයි එන්නේ. දීලා තියෙන්නේ කට්ටිය ඒක නෙමෙයි. හරි. තව එකක් බලමු එහෙනම්. ඒකට කියනවා 12i ab එකක් කියලා කියනවා. අපි බලමු දැන් 8i a වර්ගය. 8i a වර්ගය කියලා දෙවෙනියට දෙන්නේ උත්තරේ. හරි. බලමු. දෙකටම පොදුයි මොකද්ද? 4. 4i a දෙකටම පොදුයි. 4 වරක් 3 12i a යනවා b ඉතුරු වෙනවා. මෙතන 4 වරක් 2i a එකක් එනවා. 3 වරක් 4 12i 12 වරක් 2 24i එයාලා කියන විදිහට 24යි ඊට පස්සේ 24යි මේ ටික වැඩි කරොම a වලින් වැඩි කරොම a වර්ගය b. එයාලා කියන විදිහට ඔව් උත්තරය ඒක තමයි. එහෙනම් උත්තරය 2. කියන්නේ 8යි a වර්ගය කියන එක තමයි උත්තරයට එන්නේ. හරි. ඊළඟ එක. අන්තිම ගන්න ළමයි. මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔයාලට දීලා තියෙනවා මෙන්න මේ විදිහට රූපයක්. මේ වගේ දීලා තියෙනවා. මෙතන කේන්ද්‍රය O කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් මෙන්න මෙහෙම ඇඳලා තියෙනවා. ඒක B D කියලා කියනවා. මෙතන A කියලා කියනවා. ඊට පස්සේ මෙතනින් නැවත මෙන්න මෙහෙම එකක් එනවා. මෙන්න මේ කෝණය අංශක 40යි කියලා දීලා තියෙනවා. මේ කෝණය අංශක 40යි. ඒ කෝණ අංශක 40යි නම් අපෙන් අහනවා පළවෙනියටම AOB කෝණය. AOB කෝණය කීයද? ඔව්. මෙන්න මෙතන ඉඳන් ඔයාලා මේ දෙක මෙන්න මේ ජාය ගෑවිලා තියෙන දෙක මෙන්න මෙහෙම කඩේරකින් ඔයාලා පොඩි නිර්මාණයක් කරගන්න. මෙන්න මෙහෙම තිබුණොම. එතකොට ඔයාලට පැහැදිලිවම පේනවා අපි මේ දන්නවා ළමයි වෘත්ත ත්‍රිකෝණ වල ප්‍රමේයක් තියෙනවා. මොකද්ද? එකම ඛණ්ඩයේ ඉඳලා යම් කිසි එකක් ජායට ඇඳෙනවා නම් යම් කිසි ත්‍රිකෝණයක් ඒ වගේම තමයි ඒ ඛණ්ඩයේ ඉඳන් ඒ පාදයෙන්ම තවත් එකක් මෙන්න මෙහෙම විස්කම්බයට ඇඳෙනවා නම් තවත් ත්‍රිකෝණයක් විස්කම්බයට ඇඳෙනවා නම් මෙන්න මේ කෝණය x නම් හැම වෙලාවම මෙන්න මේ කෝණය 2x. ඒ කියන්නේ මේ කෝණය වගේ දෙගුණයක්ලු මේ කෝණය. ඔව්. මෙතනත් බලන්න මෙන්න මේ පාදයෙන් තමයි මේ ත්‍රිකෝණෙත් ඇඳලා තියෙන්නේ. ඒ කියන්නේ කේන්ද්‍රයටත් ඇඳලා තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ දියටත්
පරිධියටත් මෙන්න මේ ත්‍රිකෝණ දෙක හැඳිලා තියෙනවා. එහෙනම් මේ කෝණය 40යි නම් මේ කෝණය ෂුවර් එකටම කීයද? 80යි. මේ කෝණය 80යි. එහෙනම් ඒ වගේම තමයි අපි දන්නවා එකම ඛණ්ඩයේ ඉඳලා ත්‍රිකෝණ ඕනෑ තරම් පරිධියට ඇන්දොත් මේ ත්‍රිකෝණ ඔක්කොගම ඓක්‍ය හැම වෙලාවම සමානයි. එකම ඛණ්ඩේ ඉඳන් එකම පාදේ ඉඳන් පරිධියට ඕනම ත්‍රිකෝණ ගානක් ඇන්දොත් හැම වෙලාවම ඒ කෝණ සමානයි. එහෙනම් මේක 40යි නම් මේක 40යි. හරි. අහන්නේ මොකද ළමයි? AOB ආන්සර් 80යි. ADB ආන්සර් 40යි. හරි ළමයි. ඔන්න ඔච්චරයි තියෙන්නේ. එතකොට ඔයාලට ළමයි මෙන්න මේ ගණන් ටික තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්නේ. අපි ඊළඟ දවසේ තව ගණන් ටිකක් අරගෙන කොහොමද සාකච්ඡා කරනවා. අපි දවසක් කරාර වගේ තමයි සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ ඒ ටිකත් අපි හෙට නෙමෙයි අනිද්දා වගේ අනිද්දා ටක් ගාලා සාකච්ඡා කරනවා. එතකන් ඔයාලට කොරම තෙරුවන් සරණයි.